ජේසු පිහිටයි. අපගේ උසස් පෙළ දරුවන් හමුවන්නට අපි නැවතත් එනවා මේ වැඩසටහන තුළින්. අද දවසේ අපේ වැඩසටහන පාදක වෙන්නේ 12 වන ශ්‍රේණිය විෂය මාලාවේ ක්‍රිස්තියානි ධර්මයේ පොතේ 4 වෙනි සහ 5 වෙනි නිපුණතාවයන් පිළිබඳව තමයි අපි අද කතා කරන්නට යන්නේ. ඒ නිපුණතාවයන් පාදක කරගෙන තමයි මේ කතා බහේ අපි නියැලෙන්නට යන්නේ. මාත් සමග අපේ සිස්ටර් ගරු මේරි නිමල්කා පැවිදි සොයුරිය එකතු වෙනවා මේ සංවාදය මේ වැඩසටහන අපේ දරුවන්ට රැගෙන එන්නට. ආදර දුවේ පුතේ 4 වෙනි නිපුණතාවයේ සහ 5 වෙනි නිපුණතාවය ටිකක් දිග පාඩම්. 4 වෙනි නිපුණතාවය ගැන ආදර දුවලා පුතාලාට පොඩ්ඩක් මම මතක් කරලා දෙන්නම්. ඔබ පාඩම් කරනකොට ප්‍රශ්න වලට උත්තර ලියනකොට හොඳම දේ තමයි ආදර දුවේ පුතේ මේ නිපුණතාවයේ පිළිබඳව සරලව සහ කෙටියෙන් අවබෝධයක් තියාගත්තම ඒ නිපුණතාවයෙන් එන ප්‍රශ්නෙට ඔබට පිළිතුරු ලියන්නට පහසුයි. දැන් මේ 4 වෙනි නිපුණතාවය මෙන්න මෙහෙම යන්නේ. ක්‍රිස්තුස් වහන්සේ ලෝකයේ නව විමුක්තිදායකයාණන් බව අවබෝධ කරගනිමින් උන්වහන්සේට සාක්ෂි දරයි. එතකොට ආදර දුවේ පුතේ මේ 4 වෙනි නිපුණතාවය ඇත්තටම මේ නව ගිවිසුමේ දේශපාලන ඒ වගේම සමාජීය ආගමික පසුබිම ගැන තමයි කතා කරන්නේ. දැන් ඇත්තටම මේ 4 වෙනි නිපුණතාවය ඔබට ඔබගේ ගුරුවත් පොතේ කොටස් 3කට සමන්විතයි. 5 වෙනි නිපුණතාවයත් ඒ වගේම වැදගත් නිපුණතාවයක්. සිස්ටර් ඇත්තටම මේ නිපුණතා දෙක ටිකක් දීර්ඝයි තමයි. නමුත් මම හිතනවා වැදගත් සහ අපේ ජීවිතවලට ගොඩක් සමීපයි කියලා. පාද දැන් අර පරණ ගිවිසුමේ කොටස් වගේ නෙවෙයි අපේ ජීවිතයට සමීප ජේසුස් වහන්සේ ගැන, සුභාරංචි ගැන, පෞලතුමා ගැන, ඒ ලිපි ගැන, දේව රාජ්‍ය ගැන මේ වගේ දේවල් කතා කරන නිසා මේ දේ අවබෝධ කරගන්නට පහසුයි. අපේ ජීවිතයට සමීප දෙයක් නිසා. මේකේ තියෙන කාලපරමේ කියන්නේ දරුවන්ට ඉගෙන ගන්න තියෙන ප්‍රමාණය වැඩි. නමුත් ඒක අපේ ජීවිතයට සමීප නිසා ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් කොටසක් මේක. හොඳයි. ආදර දුවේ පුතේ මෙන්න මේ කරුණාකාරණා අපි පසුබිමෙහි තියාගෙන අපි ඔබ සමග කතා කරන්නට යනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට එන්නට පුළුවන් කියලා හිතන ප්‍රශ්න 8ක් ඔබට කතා කරනවා අපි. ඒ ප්‍රශ්න 8ට එක ප්‍රශ්නයකට අපි කිව්වා වර්ණ 5ක් තියෙනවා. hali පිළිතුරු තෝරා ගන්නට ඔබට උදව් කරන්නට යනවා. කොහොමද ඒක කරන්නේ කියලා දෙන්නට යනවා. ඒ වගේම අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අපි ඔබට කිව්වා කොටස් දෙකක් තියෙනවා කියලා. ඒ පළවෙනි කොටසෙන් අපි එක ප්‍රශ්නයක් කතා කරන්නට යනවා. දෙවෙනි කොටසෙන් තවත් ප්‍රශ්නයක් කතා කරන්නට යනවා. අපි බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ගැන කතා කරනකොට අපි යන පළවෙනි ප්‍රශ්නේ තමයි ආදර දුවේ පුතේ පලස්තීනයේ මල මුහුද අසල කුම්රාන්හි දැඩි තපස් ජීවිතයක් ගත කළ ආගමික කණ්ඩායමක් වනුයේ කියලා. එතකොට පිළිතුරු වර්ණ 5ක් තියෙනවා. පළවෙනි වර්ණයේ තියෙන්නේ සදිසිවරු කියලා, දෙවෙනි වර්ණයේ තියෙන්නේ සෙලට්වරු කියලා, තුන්වෙනි වර්ණයේ තියෙන්නේ එසේනිවරු කියලා, හතරවෙනි වර්ණයේ තියෙන්නේ පරිසිවරු කියලා, පස්වෙනි වර්ණයේ තියෙන්නේ හෙරෝදිවරු කියලා. ඇත්තටම සිස්ටර් මේ පලස්තීනය මම හිතනවා මේ අපිට මේ නව ගිවිසුම ගැන කතා කරනකොට ඉතාමත්ම වැදගත් මාතෘකාවක් පලස්තීනය. ඒ භූමි භාගයේ පසුබිම නේද? ඒ පලස්තීනයේ තිබිච්ච සමාජීය ඒ වගේම ආර්ථික දේශපාලන සහ ආගමික පසුබිම කියන දේවල් මම හිතනවා දරුවන්ට ඉතාමත්ම වැදගත්. මොකද මේ නව ගිවිසුමේ සඳහන් වන සමහර කරුණු කාරණා තේරුම් ගන්නට සිස්ටර් ඇත්තට මේ පසුබිම අධ්‍යයනය කරන්න ඕනේ නේද සිස්ටර්? හොඳයි. ආදර දුවේ පුතේ අපි මේ කතා කරන්නේ මේ ප්‍රශ්නේදී සිස්ටර් මේ ආගමික කණ්ඩායම් කිහිපයක් ගැනයි. එතකොට සදිසිවරු සෙලට්වරු දැන් ඇත්තටම සදිසිවරු කියලා කිව්වම ගොඩාක් නීතියට බර වෙච්ච කණ්ඩායමක් නේද සිස්ටර්? සදිසිවරු කියලා කිව්වේ පාද සාදුක් කියන පූජක පරම්පරාවෙන් එන
ජෙරුසලම් දේවමාලිගාවේ නැත්නම් ජුදා ශ්‍රේෂ්ඨාධිකරණයේ නායක පූජකයන් වෙන්න පුළුවන් ඉච්ච පූජක පක්ෂයක්. එක්කෝ ඒගොල්ලෝ පූජකය වෙනවා එහෙම නැත්නම් ඉඩම් හිමි ධනවත් කොට්ටාසයක් වෙනවා. ඒ නිසා සද්දිසිවරුන්ට සමාජයේ පිළිගැනීමක් තිබ්බා. විශේෂයෙන්ම රෝම අධිරාජ්‍යයත් එක්කලා ලොකු සම්බන්ධතාවයක් තිබ්බා. ඒතකොට මේගොල්ලෝ ජේසුස් වහන්සේගේ කාලේ හිටපු ආගමික කණ්ඩායම් වලින් එක මෙතන ඉන්න හැමෝමලා මේ ආගමික කණ්ඩායම් වලට සම්බන්ධයි. මේ උත්තම පූජකයා කියන කෙනා ආවෙත් මේ සදිස්වරුන්ගෙන්. ඒගොල්ලෝගේ පෙළපතින්මයි ඒක හම්බෝනේ සාදොක්ගේ පරම්පරාව. ඒකයි අපි සද්දිස්වරු කියලා කියන්නේ. හැබැයි අපි සෙලට්වරු කියලා ගත්තාම සෙලට්වරු කියන අය සටන්කාමී. දැන් ගලීලේ ජූදාස් කෙනෙක් කෙනා තමයි මේකේ නිර්මාතෘ විදියට සලකන්නේ. නමුත් ආගම වෙනුවෙන් සටන් කරපු අය. විප්ලවවාදීන් වගේ. ඒතර ඒ කණ්ඩායමක් තියෙනවා. හැබැයි මෙතන හරි නිවැරදි පිළිතුර වෙන්නේ පාද එසේනිවරු. ඒතර එසෙන්ද මේ එසේනිවරු කියලා අපිට හොයාගන්න පුළුවන් ප්‍රශ්නෙන් අහන්නේ මලමුහුද අසල කුම්රාන්හි ජීවත් වෙච්ච කට්ටිය කියලා. එතකොට එහෙම උනේ එසේනිවරු. මොකද එසේනිවරු ප්‍රතික්ෂේප කරා සාදොක්ගේ පරම්පරාවෙන් එන පූජක පක්ෂය වගේම දේවමාලිගාව දෙකම අපේ විතරයි කියලා විශ්වාස කරපු හින්දා ඒගොල්ලෝ කුම්රාන් වලට ගිහලා දැඩි තපස් ජීවිතයක් ගත කරා. ඒ නිසා මෙතන නිවැරදි පිළිතුර වෙන්නේ එසේනිවරු. පරිසිවරු අපි කොහොමද දන්නවනේ? පරිසිවරු ආගමට එහෙම නැත්නම් ඒ ජාතියට ජුදා ජාතියේ අනන්‍යතාවය රැක ගන්න උත්සාහ කරපු අය. එතකොට සාමාන්‍ය ජනතාව වැඩිපුර කැමති උනේ පරිසිවරුන්ට. ඒගොල්ලෝ නීති දැම්මට සද්දුසිවරුන්ට වැඩිය පරිසිවරුන්ටයි කැමතිනේ. මොකද ඒගොල්ලෝ අර ජාතික අනන්‍යතාවය පෙරදරි කරගත්ත නිසා. ඉතින් හෙරෝදිවරු කියන කොටස නම් පාද අර හෙරෝද් කියන මේ කියන්නේ ප්‍රාදේශීය නායකයා උනේ මහ හෙරෝද් රජතුමා හා ඊට පස්සේ ඔහුගේ පුතුන්නේ. ඉතින් ඒ නිසා ඒ හෙරෝද්ට පක්ෂපාතී වෙච්ච අය තමයි මේ හෙරෝදිවරු. ඉතින් ආදර දුවේ පුතේ මෙන්න මේ කණ්ඩායම් අතරම මේ ආගමික කණ්ඩායම් හැටියට තමයි එදා පලස්තීනයේ හිටියේ ජේසුගේ කාලේ හිටියේ. එතකොට මේ කණ්ඩායම් ගැන ඔබ යම්කිසි අවබෝධයක් තියාගෙන මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනකොට ඔබට පුළුවන් සාර්ථකව මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. සිස්ටර් අපි තවත් වැදගත් මාතෘකාවට තමයි මෙතන එන්නට යන්නේ සුභාරංචි කියන එක. එතකොට මේ සුභාරංචියක් කියලා කියන්නේ ඇත්තටම මේ යහපත් පණිවිඩයක් රැගෙන ඒම. ඒ කියන්නේ මිනිසුන්ට සුබසිත උදා කරන පණිවිඩයක් අරගෙන ඒම තමයි. ඇත්තටම මේ සුභාරංචිය කියන වචනයට මේ බෂාර් කියන වචනේ පාවිච්චි කරුවා කියලා කියනවා. ඒකේ තේරුම යහපත් පණිවිඩයක් අරගෙන ඒම. ඒ වගේම මේ සෙප්තුවාජින්ත පිටපත අපි කියනවා බයිබලයේ ග්‍රීක පිටපත කියලා. අන්නේ සෙප්තුවාජින්තයේ සඳහන් වෙනවා එව්වංගේලියෝන් කියන වචනේ. ඒකේ තේරුම ඇත්තටම මේ යුද්ධයක් ජයග්‍රහණය කරලා ඒ ජයග්‍රාහී පණිවිඩය ප්‍රකාශ කිරීම කියන එක. නැත්තම් අලුතෙන් රජ කෙනෙක්පත් වුණාම අන්නේ පණිවිඩය අරගෙන ඒම කියන එක තමයි අර්ථවත් වුණා කියලා කියන්නේ. ඒ වගේ මේ පැරණි ඉංග්‍රීසි භාෂාවේ එන වචනයක් තිබිලා තියෙනවා ගෝඩ්ස්පෙල් කියලා. මේකෙන් තමයි මේ ගොස්පල් කියන වචනේ හැදෙන්නේ සිස්ටර්. එතකොට මෙන්න මේ වචනේ තේරුමත් මේ යහපත් වූ යම්කිසි දෙයක් දැනුම් දීම කියන එක තමයි එන්නේ. එතකොට මෙන්න මේ තේරුමත් එක්ක තමයි මේ සුභාරංචිය කියන වචනේ සහ පසුබිම හැදෙන්නේ. එතකොට අපි නවගිවිසුමට එනකොට සිස්ටර් අපිට සුභාරංචි ගොස්පල්ස් 4ක් තියෙනවා. සුභාරංචි 4ක්. එතකොට අපි මතේතුමාගේ සුභාරංචිය, මාර්ක්තුමාගේ සුභාරංචිය සහ ලූක්තුමාගේ සුභාරංචිය අපි මේ සුභාරංචි 4 සමාන ලක්ෂණ තියෙන නිසා සමදර්ශක සුවිශේෂ කියලා ඒ සුභාරංචි තුනේ ඒ පළවෙනි සුභාරංචි තුනේ සමානකම් තියෙන නිසා සමදර්ශක සුවිශේෂක කියලා අපි ඒවට හඳුනන සුභාරංචි කියලා හඳුන්වනවා. ඒ වගේම හතරවෙනි සුවිශේෂය අපි ජුවාම්තුමාගේ සුභාරංචිය කියලා හඳුන්වනවා. එතකොට ඇත්තටම අපි දැන් මේ කතා කරන්නට යන ප්‍රශ්නේ ජුවාම්තුමාගේ සුභාරංචියේ ඒ සුභාරංචියට ආවේනික වූ ලක්ෂණයන් කීපයක් තියෙන ලක්ෂණයන් අතර එකක් තමයි මේ මම වෙමි කියන සොයන් අනාවරණ ප්‍රකාශන. එතකොට ඇත්තටම සිස්ටර් ජෝම් සුවිශේෂයේ මෙවැනි අනාවරණයන් කීපයක්ම තියෙනවා. 7ක් තියෙනවා ෆාදර්. දැන් ජීවනදායක පෝෂණය මම වෙමි. ලෝකේ ආලෝකය මම වෙමි. පුනර්ජීවනයේද ජීවනයේද මම. එතකොට දැන් අද අපි දකිනවා අර සමදර්ශක සුභාරංචිවල විශේෂයෙන්ම මාක්තුමාගේ සුභාරංචියේ තියෙන මෙසියානික රහස කියලා විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ ජේසුස් වහන්සේ කවුද කියලා අනාවරණය කරන්නේ නැහැ. නමුත් මෙතන ජොහන්තුමාගේ සුභාරංචියේ ජේසුස් වහන්සේ මම වෙමි. මම
ස්වයම්භූ තනන් වහන්සේ වෙමි කියලා කිව්වා වගේ පරණ ගිවිසුමේ මෙතනදී අනාවරණයක් වෙනවා. ඒ ප්‍රකාශන හද තියෙන්නේ ජොහන්තුමාගේ සුභාරංචියේ පමණයි. එතකොට මෙතන නිවැරදි පිළිතුර වෙන්නේ ජොහන්තුමාගේ සුභාරංචිය. හොඳයි. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට, බහුවර්ණ ප්‍රශ්නෙට. දේව රාජ්‍ය සුළුවෙන් හා අදෘශ්‍යමාන ලෙස ආරම්භ වන නමුත් කල්යත්ම එය ප්‍රකාශනයට පත්වන බව සනිටුහන් කෙරෙන උපමා දෙකක් වනුයේ. අතට මෙතන උපමා කිහිපයක් මේ වර්ණයන් පහේ සඳහන් වෙනවා. නිදානේ සහ මුතු ඇටේ පිළිබඳ උපමාව අපේ දුවල පුතාලා හොඳින් මතක තියාගන්නට ඕනේ. මේක දේව රාජ්‍යයේ වටිනාකම ගැන තමයි මේ උපමාවන් වලදී කතා කරන්නේ. නිදානේ මුතු ඇටේ කියන එක ඇත්තට මෙදා සමාජයේ මිනිස්සුන්ට ගොඩක් වටිනවා. ඒගොල්ලෝ මේ යුද්ධ කාලෙදී පොළොව ඇතුලේ ඒවා වලවල් හාරලා මේවා හංගලා ගියා කියලා කියනවා. පසු කාලයකදී මේ භූමි මිලදී ගන්නකොට මිනිස්සු හොයලා තියෙන්නේ මේ නිදාන් මේ මුතුමැණිකු වල්ලලා තියනවාද කියලා හොයලා තමයි ඒවා අරගත්තා කියලා කියන. ඒ කියන්නේ එච්චට වටිනා දේවල්. එතකොට දේව රාජ්‍යයේ වටිනාකම මේ කතා කරනවා. ඒ වගේම මේ ෂණික වූත් ත්‍යාගශීලී වූත් ප්‍රතිචාරයන් ඉල්ලා සිටීම වගේ අරමුණු කරගෙන තමයි මේ උපමා දෙක ලියලා තියෙන්නේ සිස්ටර්. එතකොට මේ අබෑටිය සහ මුහුන් පිළිබඳ උපමාව ගැන කතා කරනවා. එතකොට අබෑටිය ඇතරම පුංචි දෙයක්. ඒක සුළුවෙන් පටන් ගන්න දෙයක්. ඒ වගේම මුහුන් කියලා කියන්නේ පෙනෙන්නේ නැහැ, අදෘශ්‍යමානයි, නොපෙනෙන දෙයක්. ඊටාත්ම සුළු ප්‍රමාණයක් තමයි අපි එකතු කරන්නේ මුහුන්. හැබැයි ඊට පස්සේ ඒක ව්‍යාප්ත වෙනවා. ව්‍යාප්ත වෙනවා. එතකොට දැන් ප්‍රශ්නේ අහන්නේ පාද ඊටා සුළුවෙන් ආරම්භ වෙලා අදෘශ්‍යමාන වල පහුකාලීනව විකාශනය වෙනවානේ. ඔව්. ඒතර නිවැරදි පිළිතුර වෙන්නට ඕන අබෑටය හා මුහුන්. මුහුන් පිළිබඳ උපමාව. දැන් පාද කිරිඳි හා දැල පිළිබඳ උපමා ගත්තොත් මේ වගේ කතා කරන්නේ විනිශ්චයක් ගැන. නේද? විනිශ්චයක් ගැන. ඔව්. ඒ වගේම වපුරන්නා පිළිබඳ උපමාව අපි කතා කරනකොට ඇත්තටම මේ දේව රාජ්‍යයේ ප්‍රකාශ වීමක් ගැන නේද? වපුරන්නා පිළිබඳ උපමාව දේව වචනය ගැන කතා කරන්නේ. ඒ වගේම අපි අබෑටේ සහ මුතු ඇටේ කියන උපමාවන් ගැන කතා කරලා. ඒතකොට නිවැරදි පිළිතුර වෙන්නට ඕනේ අබෑටේ සහ මුහුන් කියන උපමාව. හොඳයි. හතරවෙනි බහුවර්ණ ප්‍රශ්නෙට අපි යනවා. පහත ප්‍රකාශන සලකන්න. ලිඛිත මෙන්ම වාචික සම්ප්‍රදායක්ද පිළිගැනීම චරිතානුකූල ආගමික පිළිවෙත් ඉතා වැදගත් කොට සැලකීම පුනර්ජීවනය එමත් නැත්නම් උත්ථානය පිළිබඳ විශ්වාස නොකළහ ඩී අකුරෙන් කියනවා දේව දූතයන් හා යක්ෂයින් ගැන විශ්වාස නොකළහ ඇඳුම් විශේෂාකාරයට සකස් කර ගැනීම. දැන් මම හිතනවා මේ කරුණු කාරණා ගැන මේ විදිහට ප්‍රකාශ වෙනකොට දරුවන්ට මතක් වෙනවා ඇති මේ කා පිළිබඳ ගති පැවතුම්ද මේ කතා කරන්න කියන්නේ සිස්ටර්. මෙතන අහන්නේ පාද පරිසිවරුන්ගේ ගති පැවතුම් තියෙන නිවැරදි වර්ණයයි තෝරන්නට තියෙන්නේ. ඒතර පළවෙනි එකේ කියන පද ලිඛිත මෙන්ම වාචික සම්ප්‍රදායන් පිළිගත්තා කියලා. ඒතර අපි දන්නවා සද්දුස්සිවරු පිළිගත්තේ ලිඛිත විවස්ථාව විතරයි. මෝසෙස්ගේ ලිඛිත විවස්ථාව විතරයි. හැබැයි පරිසිවරු ලිඛිත විවස්ථාව වගේම වාචික සම්ප්‍රදාය නැත්නම් පරම්පරානුගත සම්ප්‍රදාය කියන මේ දෙකම එකම විදිහට වැදගත් කියලා පිළිගත්තා. එතකොට අපිට ගන්න පුළුවන් ඒ කියන වර්ණයේ තියෙන පිළිතුර පරිසිවරුන් හා සම්බන්ධ කියපු කාරණාවලට අදාළ වෙන එකක්. එතකොට B එකෙන් කියනවා චරිතානුකූල ආගමික පිළිවෙත් ඉතා වැදගත් කොට සැලකුවයි කියලා. ඒකත් ඒගොල්ලොන්ට අදාළයි. දැන් C වර්ණයෙන් කියනනේ පාද පුනරුච්චීවනය එහෙම නැත්නම් උත්ථානය පිළිබඳ විශ්වාස නොකලා කියලා. දැන් ඒ ගැන විශ්වාස නොකලේ සද්දුස්සිවරු. පරිසවරු විශ්වාස කරා. එතකොට මේ පිළිතුර මේකට ගැලපෙන්නේ නැහැ. ඉතින් දරුවෝ ඒ ගැන අවබෝධයක් තිබ්බොත් තමයි හරියටම තෝරගන්නට පුළුවන්. ඊට පස්සේ D එකෙන් කියන්නේ දේවදූතයන් හා යක්ෂයන් ගැන විශ්වාස කළේ නැහැ කියලා. දැන් ඒකත් අදාළ වෙන්නේ සද්දුස්සිවරුන්ට. මොකද පරිසවරු විශ්වාස කළා. එතකොට මේ දෙකම අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. ඇඳුම් විශේෂාකාරයෙන් සකස් කරගත්තා කියන්නේ මේ පරිසවරු හරිය කැමති වුණාලු ගිහිල්ලා දැන් ඔය විශේෂ අවස්ථාවලදී ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනවශ්‍ය වෙලාවට උනත් කමන්නේ ඒ ඇඳුම් විශේෂ ඇඳුම් එක්කලා ඉන්න. ඒ හින්දා ඒගොල්ලෝ විශේෂයෙන්ම මේ ඇඳුම් සකස් කරගත්තයි කියලා කියනවා. ඒතර මෙතන මේ තියෙන වර්ණ පහෙන් අදාළ වෙන්නේ අපිට පරිසිවරුන්ගේ ගති පැවතුම් අහන නිසා A B හා
ඊ කියන පිළිතුර. ඒ කියන්නේ තුන්වෙනි පිළිතුර තමයි ඒකට ගැලපෙන්නේ. හොඳයි. පස්වෙනි බහුවර්ණ ප්‍රශ්නෙට අපි යනවා. සුභාරංචි පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ සලකන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් දේශනා 5කට කැටි කොට දක්වා ඇත. බී අකුර ක්‍රිස්තුස් වහන්සේ අදහා ගැනීම තුලින් සදාතනික ජීවිතය ලබා ගත හැකි බව පරමාර්ථයයි. ඒ වගේම සී අකුරෙන් කියනවා ජේසුස් වහන්සේට ඉදිරිපත් කරන්නේ අසහාය ගුරුවරයෙකු ලෙසයි. ඒ වගේම ඩී අකුරෙන් කියනවා නීරෝ පීඩණයට නතුව සිටි කිතුණුවන්ට ආත්මීක සැනසීමක් ලබා දීම තමයි අරමුණ කියලා. ඒ වගේම ඊ අකුරෙන් කියනවා ජුදා ජාතික බලාපොරොත්තුවෙන් ජුදා ජාතීන් බලාපොරොත්තුවෙන් සිටි මෙසියස් වහන්සේ ජේසුස් වහන්සේ බව සනාථ කරයි. එතකොට මේ කතා කරන්නේ ශුද්ධ වූ මතයුතුමාගේ සුවිශේෂයේ සුභාරංචිය පිළිබඳ නිවැරදි වර්ණ ඇතුළත් පිළිතුර වන්නේ මොකක්ද කියන එක තමයි මෙතනින් අහන්නේ. සිස්ටර් ඇත්තටම මේ මතයුතුමාගේ සුවිශේෂයේ කරුණු කාරණා ගැන කතා කරනකොට දරුවන්ට මම හිතනවා ඉතාමත්ම පහසුයි මෙතන මතයුතුමාගේ සුභාරංචිය පිළිබඳව තමයි මෙතන වැඩි වර්ණයන් කතා කරන්නේ. ඒත් මෙතන ක්‍රිස්තුස් වහන්සේ අදහා ගැනීම තුලින් සදාතනික ජීවිතය. ඇත්තටම සදාතනික ජීවිතය කියපු ගමන්ම සදාතනික ජීවිතය ගැන කතා කරන්නේ ජෝහම්තුමාගේ සුවිශේෂය. එතකොට ඒ වර්ණය අනිවාර්යයෙන්ම මෙතනට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම මේ නීරෝ පීඩණයට නතුව සිටි කිතුණුවන්ට ආත්මික සැනසීමක් දීමේ අරමුණින් ලිව්වේ මාක්තුමාගේ සුවිශේෂය. එතකොට මෙතනට මාක්තුමාගේ සුවිශේෂය කියන ඒ වර්ණයත් අයිති වෙන්නේ නැහැ. එතකොට ඒ දෙක අයින් කරපුවම ඉතුරු වර්ණ තුන අනිවාර්යයෙන්ම පිළිතුර හැටියට ගන්න පුළුවන්. එතකොට මෙතන හරි පිළිතුර A C හා E කියන පිළිතුර. එතකොට හතරවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. හොඳයි. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නයට අපි යනවා. මතෙව් සුභාරංචියේ සඳහන් යුගාන්තය පිළිබඳ දේශනාවේ අවසාන කාලයේ ස්වභාවය පිළිබඳ කියවෙන උපමාවක් වෙනුවේ මම හිතනවා ඒ වගේ උපමාවල් රාශියක් තියෙනවා. අවසානයේ ස්වභාවය පිළිබඳ කියවෙන උපමාවන් රාශියක් තියෙනවා. එතකොට ඒ උපමාවන් අතර එකක් සමහර අත්තික්කා ගස පිළිබඳ උපමාව නේද සිස්ටර්? උපමාවන් 7ක් තියෙනවා පාද. 7ක් තියෙනවා. අත්තික්කා ගස පිළිබඳ උපමාව, කෙතෙහි වූ මිනිස්යන් දෙදෙනා පිළිබඳ උපමාව. බොහොම පොඩියට තියෙන්නේ. ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ උපමාව. ස්ත්‍රීන් දෙදෙනෙක් යමක් අඹරමින් ඉන්නවා. එතකොට එක්කෙනෙක් ගන්නවා එක්කෙනෙක් තියෙනවා. එතකොට තව යුවතියන් 10 දෙනා පිළිබඳ විශ්වාසී හා විශ්වාසී දාසයන් පිළිබඳව එළුවන්ගෙන් බැටළුවන් වෙන් කිරීම හා දාසයන් තිදෙනා පාද. ඔව්. අර තලෙන්තු නේද 5000ක් දෙනවා කියනවා 2000ක් දෙනවා කියනවා 1000ක් දෙනවා කියනවා ඒ පුජ්‍යලයා අපිට රටකට ගිහිල්ලා නැවතුනට මේ වගේ උපමාවන් කිහිපයක් තියෙනවා. යුගාන්තය සම්බන්ධව මතයතුමාගේ සුභාරංචියේ මේ යුගාන්තය සම්බන්ධව තියෙන දේශනාවේ අවසාන කාලයේ ස්වභාවය පිළිබඳව උපමා 7ක් තියෙනවා. මෙතනින් අපේ ප්‍රශ්නෙත් අහන්නේ පාද යුගාන්ත දේශනාවේ අවසාන කාලයේ ස්වභාවය පිළිබඳ කියවෙන උපමාව. දැන් ඒතර මේ 7 දැනගෙන හිටියොත් තමයි නිවැරදි විත්‍ය තෝරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට මෙතන නිවැරදි පිළිතුර හැටියට ගන්න පුළුවන් අපිට තුන්වෙනි උපමාව යුවතියන් 10 දෙනා පිළිබඳ උපමාව. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නය පාවුලුතුමාගේ අවසාන කැමැත්ත ලෙස නම් කර ඇති ලිපිය වනුවේ. අතන පාවුලුතුමා ලියපු ලිපි සහ සංදේශ ගැන අපි දීර්ඝ වශයෙන් කතා කරනවා. මෙතන පිළිතුරු 5ක් තියෙනවා. රෝමවරුන්ට ලියන ලද ලිපිය, පිලමොන් වෙත ලියන ලද ලිපිය, තිමෝතියස්ට ලියන ලද ලිපිය, තිමෝතියස්ට ලියන ලද දෙවන ලිපිය, තීතස් වෙත ලියන ලද ලිපිය. අතරම සිස්ටර් මේ පාවුලුතුමාගේ අවසාන ලිපිය කියලා මෙතනදී සඳහන් කරන්නේ තිමෝතියස්ට ලියන ලද දෙවන ලිපිය. ප්‍රශ්නය අහන්නේ පාද අවසාන කැමැත්ත. අවසාන කැමැත්ත ලෙස සලකන ලිපිය. එතකොට මෙතන නිවැරදි පිළිතුර වෙන්නේ තිමෝතියස්ට ලියන ලද පළමු ලිපිය නෙවෙයි අවසාන කැමැත්ත විදිහට ගන්නේ තිමෝතියස්ට ලියන ලද දෙවන ලිපිය. ක්‍රිස්තු වර්ෂ 65 67 විතර කාලේ ලියපුච්ච ලිපිය. හොඳයි. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ප්‍රශ්නය දුවලා පුතාලා ඉස්සරහා තියෙන 8 වෙනි ප්‍රශ්නය
අයකැමියන් ಜಾති ද්‍රෝහීන් ලෙස සලකනු ලැබුවේ පිළිතුරු නැත්නම් වර්ණ පහක් තියෙනවා. ජේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කළ නිසාය, පව්කරුවන් ලෙස ගණන් ගන්නු ලැබුව නිසාය, රෝම අධිරාජ්‍යයට බදු එකතු කිරීමේදී අසාධාරණකම් කළ නිසාය, විජාතීන් ලෙස නම් කරනු ලැබුව නිසාය, සමාජයේ පහත් ජන කොටසක් ලෙස සැලකූ නිසාය. ඉතින් මෙන්න මේ ආකාරයේ වර්ණ පහක් තියෙනවා. එතකොට නිවැරදි පිළිතුර සුදුසුම පිළිතුර විය යුත්තේ ආදර දුවේ පුතේ රෝම අධිරාජ්‍යයට බදු එකතු කිරීමේදී අසාධාරණකම් කළ නිසා තමයි ඇත්තටම මේ අයකැමියන් ಜಾති ද්‍රෝහීන් ලෙස සලකනු ලැබුවේ. ඉතින් අපි මෙන්න මේ ආකාරයෙන් බහුවර්ණ ප්‍රශ්න 8ක් ඔබ සමග කතා කරුවා. දැන් අපි ඇත්තටම යන්නට යනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. අපි ඔබට කිව්වා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස අණු අංක 4කින් අණු ප්‍රශ්න 4කින් සමන්විතයි කියලා. එතකොට පළවෙනි ප්‍රශ්නයට කරුණු දෙකක් ඔබ පිළිතුරු ලියන්නට ඕනේ, ලකුණු දෙකක් ලැබෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ ක්‍රිස්තුස් වහන්සේ විසින් සිදු කරන ලබන ප්‍රාතිහාර වර්ග දෙකක් නම් කරන්න. නේද සිස්ටර්? අපි ඇත්තටම ප්‍රාතිහාර්ය දෙකක් අහන නිසා කෙලිම දරුවන්ට සිස්ටර් ප්‍රාතිහාර්ය දෙකක් නම් කරුවා නම් ලකුණු දෙකක් ලැබෙනවා නේද සිස්ටර්? මෙතන තව තියෙනවානේ ස්වභාව ධර්මයේ සම්බන්ධ සුව කිරීම, යක්ෂයන් දුරු කිරීම, මරණින් උත්ථාන කිරීම වර්ග 4ක් තියෙනවා. නමුත් මෙතන දරුවන්ගෙන් අහන්නේ දෙකයි. ඒ නිසා දෙකක් ලියපුවාම ප්‍රමාණවත්. හොඳයි. එතකොට ආදර දුවේ පුතේ ඔබට පිළිතුරු හැටියට ලියන්න පුළුවන් සුභා ධර්මයේ සම්බන්ධ ප්‍රාතිහාර්ය, සුව කිරීම සම්බන්ධ සුව කිරීම වගේ පිළිතුරු දෙකක් ලිව්වම ඔබට ලකුණු දෙකක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම දෙවෙනි කොටස ඔබගෙන් කරුණු දෙකක් බලාපොරොත්තු වෙනවා, ලකුණු 4ක් හම්බ වෙනවා. සුදෝ මාක්තුමාගේ සුභාරංචිට ආවේනික ලක්ෂණ දෙකක් නම් කරන්න. එතකොට අපි ඔබට ලක්ෂණ කිහිපයක්ම තියෙනවා. නමුත් අපි ඔබගෙන් බලාපොරොත්තු වෙන ලක්ෂණ දෙකක්. එතකොට ජේසුස් වහන්සේ දේව පුත්‍රයා බව සනාථ කරයි. ඊතා කෙටි සරල අද්විතීය ශෛලයකින් භාෂා ශෛලියක් භාවිතා කරලා තියෙනවා කියලා තිබුණොත් ඒ වගේ පිළිතුරු දෙකක් ලබා දීලා තිබුණොත් ඔබට ලකුණු 4ක් ලැබෙනවා. ඒ වගේම තුන්වෙනි කොටස කරුණු 3ක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලකුණු 6ක් හම්බ වෙනවා කරුණු 3ට. සුදෝ පාවුලුතුමා විසින් ලියන ලද ලිපි 3ක් සඳහන් කරන්න. අතරම සිස්ටර් සුදෝ පාවුලුතුමා විසින්ම ලියන ලද ලිපි 7ක් තියෙනවා කියලා කියනවා නේද? ඉතින් ආදර දුවේ පුතේ ඔබ ඒ පොත් 7 ගැන අවබෝධයක් තියාගත්තොත් ඔබට පහසුවෙන් 3ක් ලියන්නට පුළුවන්. පිළිතුරු 3ක් රෝමවරුන්ට ලියපු ලිපිය, ඒ වගේම පිලමොන්ට ලියපු ලිපිය, ගලාතිවරුන්ට ලියන ලද ලිපිය, ඒ වගේම මේ පොත් ලිපි 7න් මේ වගේ 3ක් පිළිතුරු ලැබෙව්වොත් ඔබට ලකුණු 6ක් හම්බ වෙනවා. ඒ වගේම 4 වෙනි කොටස ඇත්තටම කරුණු 4ක් බලාපොරොත්තු වෙනවා. ඔබට ලකුණු 8ක් ලැබෙනවා. ඔබගේ ජීවිතයට ටිකක් සම්බන්ධ කරලා ප්‍රායෝගිකව පිළිතුරු ලියන්න. සුදෝ පාවුලුතුමාගේ ධර්ම දූත චාරිකා ඇසුරින් අපට ගත හැකි ආදර්ශයන් 4ක් විස්තර කරන්න. එතකොට ඔබට ලියන්න පුළුවන් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය බෙදා ගැනීම සඳහා මුළු ජීවිතේම කැපකිරීම. පාවුලුතුමා ඇත්තටම ඒ දූත ගමන්වල කියනවා නේද, දුක් කඳුළු හෙළමින් තමන් මේ කාර්යයට කැප වුණා කියලා, සිරබත් කමින් මේ කාර්යයට කැප වුණා කියන එක. ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තමා සතු සියල්ල ත්‍යාජ කිරීමට තිබූ හැකියාව, සිය අරමුණු ඉටු කර ගැනීමේදී හමුවන සියලු බාධක ජය ගැනීමට තිබූ ශක්තිය හා උවමනාව, හැකි සෑම ස්ථානයකම සංඝයන් පිහිටුවමින් නායකයන් පත් කර ඔවුන්ව දිරිමත් කිරීම, සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමටත් සත්‍ය කරා අන් අය යොමු කිරීමටත් දේව විශ්වාසය තුළ තිබූ හැකියාව, මේ ආකාරයෙන් පාවුලුතුමාගේ ජීවිතයත් එක්ක බලනකොට අපේ ජීවිතයට ගන්න පුළුවන් ගොඩක් කරුණු කාරණා තියෙනවා නේ සිස්ටර්. එතකොට ඒ වගේ ප්‍රායෝගිකව කරුණු කාරණා ඉදිරිපත් කරොත් ආදර දුවේ පුතේ ඔබට ලේසියෙන් ලකුණු 8ක් ලබා ගන්නට පුළුවන්. හොඳයි. අපි ඒ වගේම දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස ලකුණු 10 බැගින් ඔබට ලකුණු ලබා ගන්න පුළුවන් එක ප්‍රශ්නයක් අපි කතා කරන්නට යනවා. එක කොරින්ති ලිපියෙහි 13 වන පරිච්ඡේදයේ සුද්ධෝ පාවුලුතුමා සඳහන් කරන ප්‍රේම පාරමිතාව, එහෙම නැත්නම් අපි අතරම කියන්නේ ප්‍රේම පාරමිතාව කියලා නේ සිස්ටම් එකේ. ප්‍රේම පාරමිතාව නැත්නම් ප්‍රේමයේ ගුණාංග 5ක් විස්තර කරන්න.
මේ සම්බන්ධව අතරම සිස්ටර් එක කොරින්ති ලිපියේ 13 වෙනි පරිච්ඡේදය ගැන දරුවෝ අවබෝධයෙන් හිටියොත් එහෙම පහක් ලියන එක ලොකු ගැටලුවක් නෙමෙයි නේ සිස්ටර්. පාද මෙතන මේ එක කොරින්ති ලිපියේ 13 වෙනි පරිච්ඡේදයට පාදක කරගත්ත පසුබිම මොකද්ද කියලා කියනවා නම් මේ සංඝයේ හැමෝමලා කැපී පෙනෙන්න උත්සාහ කරා. ඉතින් එතකොට ඒ අර සාංගික බවට ඒක පොඩි බාධාවක් වෙනවා. ඒ හින්දා පවුලතුමා කියනවා මේ ප්‍රේමය තමයි සදාතනික. අනිත් හැම දීමනාවක්ම తాවකාලිකයි. ඉතින් මෙතන මේ යොදන වචනේ තමයි අගපේ කියන එක. අගපේ කියන්නේ කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව Tamanට අයහපත කරත් ඒ උදවියට යහපතම කරන්න කියන අදහසෙත්. එතකොට ඒකයි මේ ප්‍රේමයේ වැදගත්කම පවුලතුමා මේ සංඝයට කියන්නේ. ඒ කියන්නේ ප්‍රේමය ඉවසිලිවන්තයි ඒ විදියට. ප්‍රේමය කරුණාවන්තයි, ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැහැ, පාරට්ටු කරන්නේ නැහැ, උඩඟු වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් ඔබට කරුණු රාශියක් ලියන්න පුළුවන් මේ ප්‍රශ්නෙට. මේ ප්‍රශ්නේ අවසාන කොටස අපි ඔබ සමග කතා කරන වර්තමාන සමාජයේ පෞල් ජීවිතවලට බලපා ඇති අභියෝග හමුවේ කිතුණු දරුවෙකු ලෙස සාර්ථක පෞල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරුණු පහක් එපිස 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තියේ ඉඳලා 6 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය දක්වා තියෙන ඒ කොටස ඇසුරෙන් යෝජනා කරන්න කියන තමයි ප්‍රශ්නය අහන්නේ. ඇත්තටම සිස්ටර් මේ කොටස මේ එපිස කොටස පෞල් ජීවිතය ගැන කතා කරන්නේ. ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර තියෙන සම්බන්ධතාවය සහ දෙමව්පියෝ දරුවෝ අතර තියෙන සම්බන්ධතාවය. එතකොට පෞලතුමා බොහොම ලස්සනට මෙතනදී ගේනවා මේ ක්‍රිස්තුස් වහන්සේ සභාවට ආදරය කෙරුවේ කොහොමද? අන්නේ ආකාරයෙන් ස්වාමි පුරුෂයා භාර්යාවට ආදරය කරන්නට ඕනේ, භාර්යාව ස්වාමි පුරුෂයාට ආදරය කරන්නට ඕනේ. ඒ වගේම දරුවෝ දෙමව්පියන්ට, දෙමව්පියෝ දරුවන්ට හරිම ලස්සන පසුබිමක් අරගෙන ඇවිල්ලා තමයි මේ කතාව ගේන්නේ. එතකොට මේ වගේ ප්‍රශ්නයකට ප්‍රායෝගිකව හිතලා ලියන්න පුළුවන් පාද. දැන් අර මේ එපිස ලිපිය පාදක කරගෙන අපේ වගකීම් හා යුතුයකම් දෙමව්පියන් දරුවන් විදිහට ස්වාමි පුරුෂයන් භාර්යාවන් වෙනුවෙන් කොහොමද කැප වෙන්න ඕන ජේසුස් වහන්සේ සභාවට ආදරය කළ ආකාරයට. ඒ නිසා මේ වගේ ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න හරිම පහසුයි. පහසුයි. එතකොට ආදර දුවේ පුතේ ජේසුස් වහන්සේ කොහොමද සභාවට ආදරය කරුවේ, ජනතාවට ආදරය කුරුසගසේ තම ජීවිතේ පූජා කරලා පරිත්‍යාග කරලා. එතකොට එතන මහා පරිත්‍යාගයක් තියෙනවා. පෞල් ජීවිතයට අද ඉතාමත්ම අවශ්‍ය දේ තමයි පරිත්‍යාගය, පරිත්‍යාගශීලී බව. නේද? ස්වාමි පුරුෂයා භාර්යාව ස්වාමි පුරුෂයා ලොකු පරිත්‍යාග කරන්නට ඕනේ පෞල් ජීවිතය සාර්ථක කරගන්නට. අම්මලා තාත්තලා දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන්, දරුවෝ දෙමව්පියෝ වෙනුවෙන් නිරන්තරයෙන්ම පරිත්‍යාගශීලී ජීවිතයක් ගත කළොත් තමයි පෞල් ජීවිතය සාර්ථක වෙන්නේ. එතන ස්වාමින් වහන්සේ ලොකු ආදරයක්, ප්‍රේමයක් තමා පරිත්‍යාග කරලා, ත්‍යාජ කරලා අනිත් අය වෙනුවෙන් කැප වුණා. එතන ලොකු ආදරයක්, ප්‍රේමයක් තිබුණා. අන්න ඒක ගේන්න පුළුවන් ප්‍රායෝගික පෞල් ජීවිතය ගෙනියන්නට අප තුල තියෙන්නට ඕනේ ප්‍රේමය, ආදරය කියන එක. ඒ වගේම කුරුස ගහේ තිබිච්ච ලොකු පණිවිඩය තමයි කුරුස යාගයේ තිබිච්ච ලොකු පණිවිඩයක් සමාව දීම. අද පෞල් ජීවිත ගොඩාක් විහිදලා තියෙන්නේ සමාව දෙන්න බැරි නිසා. එතකොට ආදර දුවේ පුතේ මෙන්න මේ වගේ ප්‍රායෝගික කරුණු කාරණා සම්බන්ධ කර ගනිමින් ඔබට පුළුවන් මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න. විශේෂයෙන්ම පාද විශ්වාසය ගරුත්වය කියන කාරණා දෙක අතර තියෙනවා නේ සිස්ටර්. ඇත්තටම විශ්වාසය පළු දුනොත් අපිට නැවත ඒ විශ්වාසය ගොඩනගා ගන්න යහපත් ඒ තිබිච්ච තැනට ඒක ගොඩනගා ගන්න අපිට අමාරු වෙනවා. ඉතින් අන්න ඒ වගේ කරුණු කාරණා ඔබ ආදර දුවේ පුතේ ඔබ පිළිතුරු ලියනකොට ප්‍රායෝගිකව සම්බන්ධ කරලා පිළිතුරු ලියන්න. හොඳයි. අපි ගොඩක් කරුණු කාරණා කතා කෙරුවා. අප බලාපොරොත්තු වෙනවා දුවලා පුතාලා මෙන්න මේ කරුණු කාරණා අපි කතා කරපු දේවල් ප්‍රයෝජනෙට අරගෙන ඔබගේ විභාගයට සාර්ථකව ඔබ සූදානම් වෙයි, සාර්ථකව පිළිතුරු ලියයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. තවත් වැඩසටහනකින් අපි නැවත ඔබව හමු වෙනවා. එතකන් ඔබ සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න. ඔබට ජේසුස් පිහිටයි.